හොඳයි යාළුවනේ ආයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ ඔක්කොම එක්ස්පර්ට් YouTube channel එකට. අද දවසේදී මම අරන් ඇවිල්ලා තියෙන්නේ අපිට 10 වසරේ නියමිත පාඩම් මාලාවේ කොමර්ස් විෂයට නියමිත පාඩම් මාලාවේ දෙවනි පාඩමත් එක්ක. මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙන ව්‍යාපාර පරිසරය කියන මාතෘකාව ගැන. මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම මේ මාතෘකා හතරක් ගැන ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවා. ඒවා තමයි ව්‍යාපාර පරිසර හා ව්‍යාපාර කටයුතු ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම තාක්ෂණික හා ආර්ථික පරිසරය ගැන කතා කරනවා. ඒක යටතේ තාක්ෂණික පරිසරය හා ආර්ථික පරිසරය ගැන වෙනම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගෝලීය පරිසර හා ව්‍යාපාර කටයුතු ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම ව්‍යාපාරික පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම කියන මාතෘකා හතර ගැන අපි මේ වීඩියෝ එකෙන් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඇඳිලා ඉන්න. අපි අද එහෙනම් වැඩි කතා නැතුව පටන් ගමු. පළවෙනි මාතෘකාව තමයි ව්‍යාපාර පරිසරය හා ව්‍යාපාර කටයුතු කියලා කියන්නේ. දැන් අපි බලමු මොකක්ද මේ ව්‍යාපාර පරිසරය කියන්නේ කියලා. දැන් අපි ගත්තොත් අපි කරන ඕනෑම ව්‍යාපාරයකට ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා කරන ඕනෑම ව්‍යාපාරයකට සම්බන්ධ වටපිටාවක් අපිට බලා ගන්න පුළුවන්. මේ ව්‍යාපාරය තුල හා එහි ක්‍රියාත්මක වන වටපිටාව ඇති සාධක ව්‍යාපාරයේ පැවැත්මට ඍජුව හරි වක්‍රව හරි බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ මේ අපි දැන් යම් කිසි ව්‍යාපාරයක් කරනවා නම් ඒකට යම් කිසි සාධක ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ වටේ තියෙන සාධක ව්‍යාපාරයේ පැවැත්මට ඍජුව හරි වක්‍රව හරි අපිට පොඩි බලපෑමක් ඇති කරනවා. ඒ අනුව අපිට මේ ව්‍යාපාර පරිසරය කියන එක හඳුන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව අපිට හඳුන්වන්න පුළුවන් මේ ව්‍යාපාර පරිසරයක් කියලා. අපි ආයෙත් එක මතක් කරමු මේ ව්‍යාපාර පරිසරයක් කියලා කියන්නේ ව්‍යාපාර කටයුත්ත පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව අපි හඳුන්වනවා ව්‍යාපාර පරිසරය කියලා. ඒ වගේම මේ ව්‍යාපාර පරිසරය ගැන කතා කරද්දී මේ ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. ඒවා තමයි අභ්‍යන්තර පරිසර හා බාහිර පරිසර කියන්නේ. මෙතන මම හයිලයිට් කරලා තියෙන උගලන්ට අපිට වැදගත් වෙන කරුණු. ඒ වගේම මේකදී අපි දැන් මේ ගැන කතා කරමු. මේ ව්‍යාපාරික අභ්‍යන්තර හා බාහිර පරිසර ගත්තොත් ඒකට සම්බන්ධ වෙන විවිධ පාර්ශව හා බලවේග අපිට දැක ගන්න පුළුවන්. ඒවට උදාහරණ විදිහට ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලන්ට මතක ඇති කොමර්ස් පළවෙනි වීඩියෝ එක පළවෙනි පාඩමේ වීඩියෝ එක බැලුවා නම් එතනදී මම කියන ඇල්මැති පාර්ශව කියලා කට්ටියක් ගැන. මේ ඇල්මැති පාර්ශවවල ඉන්න කට්ටිය අපිට මේ ව්‍යාපාරයේදී මං කිව්වා ඔයගොල්ලන්ට එතනදී අයිතිකාරවෝ ඉන්නවා, කළමනාකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ මේ අපේ මේ කරන ව්‍යාපාරයට ඍජුව හරි එහෙම ඒ කියන්නේ මේ අපේ ව්‍යාපාරයට ඇතුළතින් ඒ කියන්නේ ඒකට ඍජුව හරි බාහිරින් ඒ කියන්නේ එළියෙන් හරි වක්‍රව හරි අපිට බලපෑම් ඇති කරනවා. අන්න ඒක තමයි ඒකෙන් කියන්නේ මේ අභ්‍යන්තර හා බාහිර පරිසර කියලා කියන්නේ. මේ අභ්‍යන්තර පරිසර ගැන කතා කරද්දී මේ chart එක බලා ගන්න පුළුවන්. අභ්‍යන්තර පරිසර කියලා කියන්නේ මෙන්න මේ අයිතිකරුවෝ. ඒ කියන්නේ මේ අපේ මේ ව්‍යාපාරයේ ඇතුළතින් ඉන්න පුද්ගලයන්. ව්‍යාපාරයේ ඇතුළතින් සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයන්. ඒගොල්ලන්ට උදාහරණ විදිහට අයිතිකාරයෝ, කළමනාකරුවෝ, සේවකයෝ අපිට ගන්න පුළුවන්. ඒ වගේම බාහිර පරිසරය ව්‍යාපාරයෙන් එළියේ ඉඳන් අපේ මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන පුද්ගලයෝ. ගනුදෙනුකරුවෝ අපේ මේ ව්‍යාපාරයේ ඇතුළත වැඩ කරන කට්ටිය නෙමෙයි. ඒ වුණාට ඒගොල්ලෝ පිටට ඉඳන් අපිට වැඩ දෙනවා. and මේ විදිහට සැපයුම් කරුවෝ, තරගකරුවෝ, දේශපාලන පරිසර, න්‍යායිතික පරිසර, තාක්ෂණික පරිසර, ආර්ථික පරිසරය, ගෝලීය පරිසරය වගේ අපිට කොටස් බොහොමයකට බෙදන්න පුළුවන්. හොඳයි. දැන් අපිට තියෙන්නේ මේ කාරණා ගැන මම මේ කියපු කට්ටිය ගැන වෙනම සාකච්ඡා කරන්න. මුලින්ම අපි කතා කරමු අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකද්ද? ඒකට සම්බන්ධ වෙලා තියෙන පාර්ශව වලින් වෙන කෘත්‍ය මොකද්ද කියලා. හරි. මේ අභ්‍යන්තර පරිසරයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන විවිධ පාර්ශව සහ ව්‍යාපාරය තුල පවතින අනෙකුත් සාධක අපිට හඳුන්වන්න පුළුවන් මේ අභ්‍යන්තර පරිසරය කියලා. ඒ කියන්නේ මම ආයෙත් කියන්න ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන
ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙන ව්‍යාපාරය ඇතුළ ක්‍රියාත්මක වෙන විවිධ පාර්ශව සහ ව්‍යාපාරය තුල පවතින විවිධ සාධක අභ්‍යන්තර පරිසරයට අපිට ගන්න පුළුවන්. ඒ වගේම මම දැන් මෙතනදී කිව්වා තුන් දෙනෙක් ගැන. අයිතිකාරයා, කළමනාකරුවා හා සේවකයා. මේ තුන් දෙනා ගැනත් අපි දැනගමු. මේ ගැන මම වැඩි විස්තර මම මේ අල්මැදි පාර්ශව කියන කොටසදී කතා කරා කලින් වීඩියෝ එකේ. ඔයගොල්ලෝ ඒක බලන්න මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා ඇති. හොඳයි. මේ අයිතිකාරුව කියලා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය. මොකද්ද මේ ප්‍රාග්ධනය කියන්නේ? මේ ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයේ තියෙන ගොඩනැගිලි, ඉඩම්, කාර්, වෑන්, ඔය වගේ වාහන. ඒ වගේ මේ ව්‍යාපාරයට ඕන වෙන ප්‍රාග්ධනය යොදවන පුද්ගලයා අයිතිකාරයා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මේ ව්‍යාපාරය පටන් ගන්න මුදල් යොදවන පුද්ගලයා. අන්න ඒ වගේ අපිට අයිතිකාරුව හඳුන්වන්න පුළුවන්. මේ අයිතිකාරයා ඔවුන්ගේ මූල ශක්තිය, ව්‍යාපාර දැනුම, පළපුරුද්ද ආදී ව්‍යාපාරයක සාර්ථකත්වයට ගොඩක්ම හේතු වෙනවා. ඊට පස්සේ කළමනාකරුව ගැන කතා කරමු. මේ කළමනාකරුව කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ අරමුණු, මේ අයිතිකාරය ගන්න අරමුණු, ව්‍යාපාරයේ අයිතිකාරය ගන්න තීරණ ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ කළමනාකරුවන් විසින්. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ සතු සම්පත් මෙහෙයවීමට අවශ්‍ය තීරණ ගන්නා පුද්ගලයා අපි හඳුන්වනවා කළමනාකරුවා කියලා. ඒ වගේම ව්‍යාපාරික ගනුදෙනුකරුවන් හා සේවකයන් අතර තියෙන සම්බන්ධතාවය දියුණු කරන්න, ගොඩනගා ගන්න මෙන්න මේ කළමනාකරුවන්ගේ එයාගේ එක අරමුණක් වෙනවා. ඒ වගේම ඇතැම් ව්‍යාපාර තියෙනවා මේ කළමනාකරුවන් මේ අයිතිකාරයම වෙන අවස්ථාත් මේ ව්‍යාපාර ලෝකේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ සේවකයා ගැන කතා කරමු. තම දක්ෂතාව හා හැකියාව ප්‍රයෝජනයට අරගෙන පවරන ලද කාර්ය නිසි ආකාරයෙන් ඉටු කරන පුද්ගලයා අපි හඳුන්වනවා සේවකයා කියලා. මේ සේවකයෝ ඔවුන්ගේ කැපවීම හා යහපත් ආකල්ප ව්‍යාපාරයේ සාර්ථකත්වයට ගොඩක්ම උදව් වෙනවා. ඒ කියන්නේ මේ සේවකයාගේ කැපවීම හා යහපත් ආකල්ප මේ ව්‍යාපාරයක සාර්ථකත්වයට ගොඩක්ම හේතු වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් අපි ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරයේ සම්බන්ධ ගැටෙන විවිධ පාර්ශ්ව ගැන කතා කරා. දැන් අපි බලමු මේ ව්‍යාපාරික බාහිර පරිසරය හා ගැටෙන විවිධ පාර්ශ්ව කවුද කියලා. මේ බාහිර පරිසරයක් කියලා කියන්නේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයේ පරිබාහිර වේ. කියන්නේ ව්‍යාපාරයෙන් පිටත එළියෙන් ක්‍රියාත්මක වන පාර්ශ්ව සහ බලවේග අපි මේ බාහිර පරිසරය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒගොල්ලන්ට උදාහරණ විදිහට මම කිව්වා ගනුදෙනුකරුවෝ, තරගකරුවෝ, ඒ වගේම නෛතික පරිසර, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි මේ ගැන එකිනෙක සාකච්ඡා කරලා බලමු. ගනුදෙනුකරුවෝ. මේ ගනුදෙනුකරුවෝ කියන්නේ ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා. මම දැන් කඩයක් කරනවා නම් මගේ කඩෙන් බඩු මිලදී ගන්න පුද්ගලයා අපි හඳුන්වනවා ගනුදෙනුකරුවා කියලා. මේ ව්‍යාපාරයක පැවැත්ම රඳා පවතින්නේ ගනුදෙනුකරුවන් මත. ඒ නිසා ඒගොල්ලන්ගේ විවිධ අවශ්‍යතා හා උවමනා හඳුනා ගනිමින් ඒවා නිසි පරිදි ඉටු කර දීම මේ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණක් වෙනවා. ඒ විදිහට මේක පරිබාහිර මේ ගනුදෙනුකරුවන් අපිට සම්බන්ධ වෙනවා අපේ මේ ව්‍යාපාරයට. ඊට පස්සේ තරගකරුවෝ. මේ තරගකරුවෝ කියන්නේ යම්කිසි ව්‍යාපාරයක භාණ්ඩ හෝ සේවා වලට සමාන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන ආයතනයක්. මම මේක ගැන පැහැදිලිව කියන්නම්. දැන් ඔයා හිතන්න මම කඩයක් කරනවා නම් මගේ එහා පැත්තේ තව කඩයක් කරනවා. එයාත් විකුණන්නේ මම විකුණනම දේම තමයි. මම එළවලු විකුණනවා නම් එයාත් විකුණන්නේ එළවලු. එතකොට අපි දෙන්න අතර තරගයක් ඇති වෙනවා. එයා දැන් මම යම් කිසි විදිහකින් අපේ මේ මිල පහළ දැම්මොත් එයා කල්පනා කරනවා එතකොට එයාගේ කඩේට සෙනග යනවා වැඩි. ඒක නිසා මාත් මිල පල්ලෙහාට දාන්න ඕනේ. එයාත් මේ මිල පල්ලෙහාට දාන්න. එතකොට එතන තරගයක් ඇති වෙනවා. එයා මං කරන දේම කරොත් එතන තරගයක් ඇති වෙනවා. එයාට තියෙන්නේ මට වඩා හොඳ දෙයක් කරන්න. මට වඩා සෙනග එයාගේ කඩේට ගෙන්න ගන්න. ඒ වගේ ඒගොල්ලන්ගේ තරඟකාරීත්වයක් අපේ ව්‍යාපාරයට ඇති වෙනවා. ඒවත් බලපෑමක් ඇති කරනවා මේ ව්‍යාපාරයේ පරිබාහිරව. අභ්‍යන්තරයෙන් නෙමෙයි ඒ උනාට ඒක පරිබාහිරව අපිට යම්කිසි බලපෑමක් ඇති කරනවා අපේ මේ ව්‍යාපාරයේදී. ඊට පස්සේ මේ තරගකරුවන් තම ව්‍යාපාර කටයුතු මෙහෙවන ආකාරය, තරගකරුවන්ගේ නිෂ්පාදනවල මිල හා ගුණාත්මක බව වෙන්න අලෙවි උපක්‍රම ආදී කරුණු ව්‍යාපාරවල ආසන්නතම බලපෑම ඇති කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු සැපයුම්කරුවෝ ගැන. මේ සැපයුම්කරුවෝ කියන්නේ ව්‍යාපාරය පවත්වාගෙන යද්දී අවශ්‍ය වන අමුද්‍රව්‍ය හා ප්‍රවාහන පහසුකම් ආදී වෙනත් සේවා සපයන පාර්ශව අපිට මේ සැපයුම්කරුවෝ කියලා හඳුන්වන්න පුළුවන්. ඒගොල්ලෝ විසින් සපයන අමුද්‍රව්‍ය හා අනෙකුත් සේවා අඛණ්ඩව
කලට වේලාවට ලබා දීම හා ඒවායේ ගුණාත්මක බව ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න ගොඩක්ම උදව් වෙනවා. ඒ කියන්නේ මේ සැපයුම් කරුවෝ කියන්නේ අපි දැන් ව්‍යාපාරයක් කරනවා අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය. අපි එළවලු කඩයක් කරනවා අපිට මේ එළවලු දෙන කෙට්ටියක් ඉන්නවනේ. ඒ කියන්නේ වා දැන් වෙන මේ වවන එළවලු වා මිලදී අරගෙන විකුණනවා නම් එතන මේ දෙන කට්ටිය අපි හඳුනනවා සැපයුම් කරුවෝ කියලා. මේගොල්ලෝ හරියට කලට වේලාවට අපිට එළවලු ටික ලබා දුන්නොත් තමයි අපිට මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ සැපයුම් කරුවෝ කියන කට්ටියත් අපිට ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරනවා අපේ මේ ව්‍යාපාරයේ පරිබාහිරව. ඊට පස්සේ දේශපාලන පරිසර. මේක අපිට පොඩ්ඩක් වැදගත් දෙයක්. යම් රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති ව්‍යාපාර හා බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ යම්කිසි රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවද්දී අනුගමනය කරන ප්‍රතිපත්ති ව්‍යාපාර සඳහා ලොකු බලපෑමක් ඇති කරනවා. මෙම ප්‍රතිපත්ති පිළිබඳ සැලකිලිමත් වෙමින් ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කටයුතු මෙහෙයවන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රතිපත්ති අනුව තමයි අපි මේ ව්‍යාපාර කටයුතු මෙහෙයවන්නේ. රාජ්‍ය ප්‍රතිපත්ති වලට නිදසුන් කිහිපයක් අපි දැන් බලමු. මෙන්න මේ තියෙන නිදසුන් කිහිපයක්. යටිදල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය, අයවැය ප්‍රතිපත්තිය. ඔය වගේ ප්‍රතිපත්ති මේගොල්ලෝ ඉදිරිපත් කරන ඒවට අනුව අපි මේ අපේ ව්‍යාපාරය ගෙනියන්න ඕනේ. ඊට පස්සේ න්‍යායිතික පරිසරය. දැන් ඔයගොල්ලෝ දන්නවා හැම දෙයකටම මේ දවස්වල වෙද්දී හැම දෙයකටම නීති තියෙනවා. මේ පාරිභෝගිකය අපි දැන් අපෙන් බඩු ගන්න පුද්ගලයාව ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වගේම දේශීය නිෂ්පාදනයන් හා ව්‍යාපාර ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා මේ න්‍යායිතික පරිසරය සම්පාදනය වෙලා තියෙනවා. ඒගොල්ලෝ විවිධ අනපත් නීති රීති වගේ දේවල් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ පාරිභෝගිකයව ආරක්ෂා කරගන්න සහ මේ දේශීය නිෂ්පාදනයන් හා ව්‍යාපාරයකට සම්බන්ධන ව්‍යාපාරිකයන්ව ආරක්ෂා කරගන්න යොදවන මේ අනපදත් නීති රීති අපිට ගන්න පුළුවන් මේ පරිසර න්‍යායිතික පරිසරය කියලා. මේ රජය පනවන මේම අනපනත් හා නීති රීති ව්‍යාපාරවල විවිධ බලපෑම් ඇති කරනවා. එසේම මෙම නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන මණ්ඩල කොමිෂන් සභා හා පුද්ගලයෝ මේ රාජ්‍ය විසින් පත් කරනවා. මේ වගේ අනපනත් වලට නිදසුන් කිහිපයක් දැන් ඔයගලට පේනවා. ඒව තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. ඔයගලන්ට මේක විකිපීඩියා Google search කරොත් ඔයගලන්ට මේක ගැන වැඩිදුර විස්තර හොයාගන්න පුළුවන්. ඒකට විකිපීඩියා වලින් අපිට විස්තර ගන්න පුළුවන්. ඊට පස්සේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත, ඒ වගේම 1954 දී දාපු අංක 14 දාන සාප්පු හා කාර්යාල සේවක පනත වගේ පනත් කෙටුම්පත් මේගොල්ලෝ ඉදිරිපත් කරනවා මේ ව්‍යාපාරයක් ඉදිරියට ගෙනියද්දී. ඒ වගේ මේ වගේ නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා පනව ඇති තනතුරු හා ආයතන කිහිපයක් අපි දැන් බලමු. ඒවත් නිදසුන් විදිහට මේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා, ඊට පස්සේ කම්කරු විනිශ්චය සභා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය. ඒ කියන්නේ මේ අපේ මේ ව්‍යාපාරයේ නීති රීති ක්‍රියාත්මක කරන ආයතන විදිහට අපිට මේ ආයතන අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ නීති රීති හා ආයතන නිසා ව්‍යාපාරිකයන්ට සිය අභිමතය පරිදි ව්‍යාපාර කටයුතු කිරීමේ හැකියාව ගොඩක් සීමා වෙනවා. ඒක නිසා මේ හැම ව්‍යාපාරිකම රාජ්‍ය විසින් සම්මත කර ඇති තම ව්‍යාපාරවලට අදාළ වෙන අනපනත් හා නීති රීති අනුගමනය කරන්න ඕනේ. ඒක නීතියක්. ඒ කියන්නේ රාජ්‍යයට විරුද්ධව අපිට මුකුත් කරන්න බෑ. ඒක නිසා ඒක අපි වැදගත් කාරණාවක් විදිහට ගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම වගේ තාක්ෂණික පරිසරය හා ආර්ථික පරිසරය කියලා තව කොටස් දෙකක් තියෙනවා. ඒක අපිට වෙනම මාතෘකාවක් විදිහට අපිට දාලා තියෙනවා. ඇයි ඒ කියලා බලමු. මේ තාක්ෂණික පරිසරය කියලා කියන්නේ මේ නව සොයා ගැනීම. ඕගොල්ලෝ දන්නවා අපි විවිධ සොයා ගැනීම කරන මේ තාක්ෂණයත් එක්ක. ඒ වගේම මේ තාක්ෂණික පරිසරය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා මේ දවස්වල. ව්‍යාපාර කටයුතු වගේම පුද්ගල ජීවන රටාවද මේ තාක්ෂණික පරිසර සාධක නිසා වෙනස්කම් වලට භාජනය වෙන්න පුළුවන්. අපි ඉස්සර ඉගෙන ගත්තේ ඉස්කෝලේ ගිහිල්ලා පොත්පත් වලින්. දැන් අපි ඉගෙන ගන්නේ කොහොමද? මෙන්න මේ වගේ ලැබ් ඔන්ලයින් ක්‍රමයකට අපිට ඉගෙන ගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේ තාක්ෂණික පරිසරයේ ව්‍යාපාර වලට විවිධ බලපෑම් ඇති කරනවා. ඒවට උදාහරණ කිහිපයක් අපි බලමු. තාක්ෂණික වෙනස් වීම නිසා ව්‍යාපාර වලට සිදුවන වෙනස්කම් වලට නිදසුන් කිහිපයක් තමයි දැන් අපි බලන්නේ. හරි. මම ඔයගලන්ට මෙතනදී දෙකක් කියන්නම්. ඔයගලන්ට මෙතන කිහිපයක්ම තියෙන. ඔයගලට ඒක කියව ගන්න පුළුවන්. හොඳයි. අතීතයේදී ඉතා සරල අත්‍යන්ත කිහිපයක් යොදාගෙන රෙදි නිෂ්පාදනය කරනවා. ඔයගලන්ට මතක ඇති අපි ඉස්සර විවිධ අතින් කරකවන යන්ත්‍ර පාවිච්චි කරලා තමයි අපි රෙදි නිෂ්පාදනය කරන්නේ. රෙදි මහන්නේ. ඒත් වර්තමානයේදී අති නවීන යන්ත්‍ර සූත්‍ර පරිගණක තාක්ෂණ ආදී යොදාගෙන
කෙටි කාලයකින් ගුණාත්මක අඩු පිරිවැයකින් රෙදි නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාවක් අපිට දැන් ලැබිලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්න අතීතයේදී අපේ මේ සාමාන්‍ය තැපෑල වෙනුවට අතීතයේදී අපි පාවිච්චි කරලා තියෙන සාමාන්‍ය තැපෑල. ඔයගොල්ලෝ දන්නවා විවිධ රාජකාරී ලිපි අවලා තියෙන්නේ තැපෑලට ගිහිල්ලා ඒක ලියලා ඒ වගේ දේවල් මේ යවනවා විවිධ කම්පැනිස් වලට. ඒත් දැන් මෙතන ඔයගොල්ලෝ දන්නවා විවිධ දේවල්. ඒ කියන්නේ හැම ව්‍යාපාරයක්ම වගේ මේ ඉස්සර කාලේ තිබ්බ දුරකථන විද්‍යුත් තැපෑල දුරකථන වෙනුවට මේ විද්‍යුත් තැපෑල යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ මේ ඔයගොල්ලෝ දන්නේ නැති ඊමේල් කියලා කියන්නේ මේ ව්‍යාපාරය විසින් භාවිතා කරන මේ වගේ ඔන්ලයින් ක්‍රමයකට අපිට මේවා කරගන්න පුළුවන්. ඊමේල් වගේ ඔය වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඔන්න ඒ දෙක මම ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට කියනවා. හරි. ඊටු ඒ වගේම තව කොටස් තියෙන ඔයගොල්ලෝ ඒ ටික කියව ගන්න. මම ඒක කියවන්න ගියොත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙන එක තමයි වෙන්නේ. ඒ ටික අපිට වැදගත් වෙන කාරණා ටිකක්. ඒක නිසා අපි ඒවා මතක තියාගන්න ඕනේ. අපි යමු ඊළඟ කොටසට. ඒ තමයි ආර්ථික පරිසරය කියන්නේ. ආර්ථික පරිසරය කියලා කියන්නේ. කලින් කතා කරේ තොරතුරු හා තාක්ෂණ අපිට ලැබිලා තියෙන වෙනස්කම් මේ බලපෑම අපේ මේ ව්‍යාපාරයට. අපි බලමු ආර්ථික පරිසරය මගින් අපිට වෙන ක්‍රියාකාරකම් මොනවාද කියලා. මේ ආර්ථික පරිසරයක් කියලා කියන්නේ ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරය අපි හඳුනනවා ආර්ථික පරිසරය කියලා. මම ආයිත් කියන්නම් ආර්ථික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරය. ඒ කියන්නේ මේ ව්‍යාපාරය ආර්ථික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරය කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරයට. අපිට ඉතාමත් සොළු කොටස තමයි මේක මතක තියාගන්න තියෙන්නේ. ඒක නිසා අපිට මේක කටපාඩම් කරන්න ඕනෙත් නැහැ. අපිට ඒක මතක හිටිනවා. ඊට පස්සේ මේ ආර්ථික සාධක කිහිපයක්. ඒ කියන්නේ මේ රටක ආර්ථික ප්‍රතිපත්ති තීරණ ක්‍රියාත්මක කරද්දී මේ ප්‍රධාන වශයෙන් රජය මැදිහත් වෙනවා. ඒ නිසා මේ ආර්ථික සාධක වලට මේ රජය මැදිහත් වෙලා දාපු ආර්ථික සාධක කිහිපයක් ගැන අපි කතා කරමු. ඒවා විදිහට අපිට ගන්න පුළුවන් පොලි අනුපාතය, උද්ධමනය, ආදායම් ප්‍රතිපත්ති, රැකියා, නියුක්තිය. මම ওই හතර ගැන ප්‍රධාන වශයෙන් මුගලට කතා කරන්න. ඉතුරු කතා ටික ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට පොත කියව ගන්න පුළුවන්. තව කාරණා තුනක් විදිහට තමයි තියෙන්නේ හතරක්. අපි එහෙනම් මේ ගැන කතා කරමු. පොලි අනුපාතය කියලා කියන්නේ බැංකු තැන්පතු සඳහා ලබා දෙන බැංකු ණය සඳහා අය කරගන්න පොලි අනුපාතය. ඒ කියන්නේ බැංකු තැන්පතු සඳහා ලබා දෙන හා බැංකු ණය සඳහා අය කරන පොලි අනුපාතයට අපි කියනවා පොලි අනුපාතය කියලා. ඊට පස්සේ උද්ධමනය කියලා කියන්නේ භාණ්ඩ හා සේවා අලෙවියේදී තීරණය වන පොදු මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමේ උද්ධමනය. ඒ කියන්නේ අපි දැන් යම්කිසි භාණ්ඩයක් පාවිච්චි කරද්දී භාණ්ඩයක් හා සේවාවක් අපි යොදා ගන්නවා නම් අලෙවියේදී ඒක විකුණද්දී තීරණය වෙන පොදු මිල මේ මිල ගණන් ඉහළ යනවා. ඒ නිසා ඒකත් අපිට මේ බලපෑමක් ඇති කරන මේ අපේ මේ ව්‍යාපාරයට. ඊට පස්සේ ආදායම් ප්‍රතිපත්ති ගැන කතා කරමු. රටක ජාතික ආදායම ඒ රටේ ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය අපි හඳුන්වනවා ආදායම් ව්‍යාප්තිය කියලා. ඒ කියන්නේ මේ රටේ තියෙන මුදල් මේ රටේ ඉන්න ජනතාව අතර බෙදී ගිහිලා තියෙන ආකාරය අපි හඳුන්වනවා ආදායම් ව්‍යාප්තිය කියලා. හරි. රැකියා නියුක්තිය ගැන මම මෙතනදී කතා කරනවා. මේ රටක රැකියා අපේක්ෂා කරන සියලු දෙනාටම ගැළපෙන රැකියාවක් ලැබේ නම් එය පූර්ණ රැකියා නියුක්තිය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඔන්න ඒ විදිහට අපිට මේ ටිකත් ඔයගොල්ලන්ට මේ කියව ගන්න පුළුවන්. මේ ටිකත් අපි පොඩක් මතක තියාගන්න ඕනේ. හරි. ඊළඟට අපි යමු ඉදිරි කොටසට ගෝලීය පරිසරය හා ව්‍යාපාර කටයුතු ගැන කතා කරන්න. මේ ගෝලීය පරිසරය හා ව්‍යාපාර කටයුතු ගැන කතා කරද්දී අපි මුලින්ම කතා කරමු මේ ගෝලීකරණය කියන්නේ මොකක්ද කියලා. මේ ලෝකේ රටවල් අතර තියෙන ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් තියෙන අන්‍යෝන්‍ය බැඳීමට අපි කියනවා මේ ගෝලීකරණය කියලා. මේ ගෝලීකරණය නිසා දේශ සීමා හා වෙනත් සම්බන්ධතාවලින් තොරව ලෝකේ රටවල් අතර ව්‍යාපාර කටයුතු නිදහසේ කරගැනීමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම ඉස්සර කාලේ ඔයගොල්ලෝ දන්න දේශ සීමා හරහා මිනිසුන් අතර පැවතිලා තියෙන දුරස්ථභාවයක්. මෙන්න මේ ගෝලීකරණය නිසා මෙන්න මේ දුරස්ථභාවය නැති වෙලා ගිහින් භාණ්ඩ හා සේවා, ශ්‍රමය, ප්‍රාග්ධනය ආදී බාධාවකින් තොරව මේ රටවල් අතර හුවමාරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හොඳයි. මේ දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම් සහ අහිතකර බලපෑම් කියලා කොටස් දෙකක් තියෙනවා. අපි බලමු මේකෙන් සිදුවන හිතකර බලපෑම් මොනවාද කියලා. නවීන තාක්ෂණය ලබා ගැනීමට හැකි වෙනවා. ඒක තමයි එක හේතුවක් වෙන්නේ හිතකර බලපෑම් යටතට. ඒ වගේම ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබා ගන්න පුළුවන්. ඒ වගේම විදේශීය ප්‍රාග්ධනය රට තුලට ගලා එනවා.
ඒ වගේම දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳපොළ ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ නවීන තාක්ෂණය අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර විදේශ රටවලින් අපිට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම විදේශයන්ගේ තියෙන සල්ලි අපිට මේ ඩොලර් අපිට මේ ලංකාවට ගෙන්න ගන්න පුළුවන් රුපියල් විදියට. ඒක විවිධ විදිහට ඔයගොල්ලෝ දන්නවා මේ YouTube වලිනුත් අපිට මේ ඩොලර් අපේ මේ ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. විදේශ විනිමය අපිට මේ ලංකාවට ගෙන්න පුළුවන්. ඒ වගේම දේශීය භාණ්ඩ හා සේවා අපේ මේ දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා මේ විදේශ වෙළඳපොළට විදේශීය රටවල් වලට යොමු කරන්න පුළුවන්. ඒ වගේ මෙතනදී මේ දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයේ සිදුවන අහිතකර බලපෑමුත් ඇති වෙනවා. ඒවට උදාහරණ විදිහට දැඩි තරගකාරීත්වයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මොකද අපේ මේ ලංකාවේ තියෙන මේ ව්‍යාපාර කටයුතු වලට මේ අපේ මේ ලෝකයේ තියෙන ව්‍යාපාර කටයුතු හා පොඩ්ඩක් තරගකාරීත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒව අතර පොඩ්ඩක් තරගකාරීත්වයක් තියෙනවා. ඒ වගේම දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යනවා. ඒ වගේම දේශීය ව්‍යාපාර වලට පැවැත්මට අස්ථාවර වෙනවා. ඒ කියන්නේ දේශීය ව්‍යාපාර පැවැත්ම අස්ථාවර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ විදේශ රටවලින් ඒවා මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇති වෙන්නත් පුළුවන්. අන්න ඒවා තමයි අහිතකර බලපෑම් විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඊළඟ කොටසට යමු. ඒකේ ඊළඟ කොටස අපේ අන්තිම මාතෘකාව. ඒකේ අපි කතා කරනවා ව්‍යාපාරික පරිසරය අධ්‍යයනය කිරීමේ වැදගත්කම ගැන. දැන් මම ඔයගලන්ට කිව්වා මේ අපේ දැන් කලින් කතා කරපු හැම එකම අභ්‍යන්තර හා බාහිර පරිසර හැම සාධකයක්ම යහපත් හෝ අයහපත් බලපෑම් ඇති කරනවා. ඒ වගේම එම තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා ව්‍යාපාරිකයන් විසින් පරිසර අධ්‍යයනයක නිරත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කරන්න ඕනේ මේ ව්‍යාපාරිකයේ අයිතිකරුවා විසින්. ඊට පස්සේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර අධ්‍යයනය කිරීම තුළින් ව්‍යාපාරයේ තියෙන ශක්ති සහ දුර්වලතා කියලා කොටස් දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ශක්තිය කියලා කියන්නේ ව්‍යාපාරයේ වර්ධනය සඳහා යොදා ගන්න පුළුවන් දේවල්. ඒ වගේම දුර්වලතා කියලා කියන්නේ මේ අපේ මේ ව්‍යාපාරයේ වෙන්න පුළුවන් දුර්වලතා. දෙන්න පුළුවන් වැරදි. ඒව අවම කරගන්නත් මෙන්න මේ ව්‍යාපාර අධ්‍යයන තුලින් කරන්න පුළුවන්. මුලින්ම අපි කතා කරමු මොනවද මේ ශක්තියින් කියන්නේ කියලා. මේ ශක්තියින් යටතට අපිට ගන්න පුළුවන් ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තියෙනවා. ඒකත් අපිට මේ ව්‍යාපාරයට ලැබෙන ශක්තිය. ඒ වගේම කළමනාකරුවන්ගේ අත්දැකීම්. ඒවත් අපිට මේ ශක්තියක් විදිහට අපිට මේ ව්‍යාපාරයට ගන්න පුළුවන්. ඒ වගේම සේවකයන්ගේ විශේෂිත දැනුම හා කැපවීම. සුවිශේෂී නිෂ්පාදන ක්‍රම. පිළිගත් සන්නවන නාමයක් තිබීම. ඔය වගේ අපිට මේවා ශක්තිය විදිහට ගන්න පුළුවන්. ඒ වගේම දුර්වලතා ගැන කතා කරද්දී අපේ මේ ව්‍යාපාර මේ පරිසරය අධ්‍යයනය කරාම මේ ව්‍යාපාරිකයාට හම්බෙන දුර්වලතා. ඒවා තමයි අයිතිකරුවන්ගේ මූල ශක්තිය ප්‍රමාණවත් නොවීම. ඒක යාට මගහරව ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම පුහුණු සේවකයන්ගේ හිගය. ඒ වගේම තාක්ෂණික දැනුම යාවත් කාලින නොවීම. සේවකයන්ගේ අයහපත් ආකල්ප. ව්‍යාපාරයේ භූගෝලීය පිහිටීම නුසුදුසු වීම. ඔය වගේ කරුණු කිහිපයක් ගැන අපිට මේ දුර්වලතාව විදිහට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒවා මගහරවා ගන්න එක තමයි ප්‍රධානම කාරණාව වෙන්නේ. ඒ වගේ මේ ව්‍යාපාරික බාහිර පරිසර අධ්‍යයනය කරද්දී කලින් කිව්ව ඇතුළත තියෙන පරිසර අධ්‍යයනය කරද්දී මේ වෙන බාහිර පරිසර අධ්‍යයනය කරද්දී තියෙන අවස්ථා හා තර්ජන. ඒ කියන්නේ මේ ව්‍යාපාරික බාහිර පරිසර අධ්‍යයනය කරද්දී ඒ තුලින් ව්‍යාපාරයට ඇති අවස්ථා හා තර්ජන කියන කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. එම අවස්ථා වලින් අපිට ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. වගේම තර්ජන සඳහා සාර්ථකව මුහුණ දෙන්නත් පුළුවන් මේ ව්‍යාපාරික අධ්‍යයනයක නිරත වුණාම. අපි බලමු මොනවාද මේ අවශ්‍යතා හා තර්ජන කියන්නේ කියලා. මේ ව්‍යාපාරිකට තියෙන අවශ්‍ය අවස්ථා තමයි මේ අවස්ථාවක් විදිහට කියන්න පුළුවන් පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වීම. ඒක අපිට අවස්ථාවක් කරගන්න පුළුවන් අපේ ව්‍යාපාරය දියුණු කරගන්න. ඒ වගේම රජය විසින් අඩුපොලි ණය ක්‍රම හඳුන්වා දෙනවා. එතකොට අපිට පුළුවන් අපේ මේ ව්‍යාපාරය තාමත් හොඳින් දියුණු කරන්න. ඒ වගේම ව්‍යාපාරයක සඳහා බදු සහන ලබා දීම. ඒකත් අපිට අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. නව නගර නිර්මාණය, අධිවේගී මාර්ග ඉදිකිරීම. මේ නව නගර නිර්මාණය කරද්දී අපිට පුළුවන් අපේ මේ ව්‍යාපාරේ නගරයට ගිහිලා දාන්න. එතකොට එතන ඉන්න කට්ටිය ඉන්ට්‍රස්ට් වෙනවා අපේ මේ ව්‍යාපාරෙන් ඇවිල්ලා බඩු ගන්න ඕනේ කියලා. ඒ විදිහට අධිවේගී මාර්ග නිර්මාණය කරද්දී ඒ වගේම අපිට උදව් වෙනවා මේ අවස්ථාවක් වෙනවා අපේ මේ ව්‍යාපාරය දියුණු කරන්න. ඒ වගේම තර්ජන විදිහට ගත්තොත් අපේ මේ ව්‍යාපාරයක් කරගෙන යද්දී අපිට තර්ජන ඇති වෙනවා. ඒවා තමයි ජාත්‍යන්තර වෙළඳ සබඳතාවක් පැනවීම. ඒ වගේම තරගකරුවන් බිහි වෙනවනේ නිරන්තරයෙන් මේ තරගකරුවන් බිහි වෙනවා. ඒ වගේම ස්වභාවික ආපදා කියන්න බෑනේ අපි දැන් කපේ කරන්නේ හන්දක් උඩ ව්‍යාපාරයක් නම් අපිට කියන්න බෑ කොයි වෙලේ නායයයි. ඒතර අපේ ඔක්කොම ඒ බිල්ඩින් එකම කඩාගෙන යනවා. එතකොට අපිට ස්වභාවික ආපදා කියන දෙකම තර්ජනයක්.
ඒ වගේම නව තාක්ෂණ ක්‍රම සඳහා අනුගත වීමේ දුෂ්කර වීම. කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපේ මේ ශ්‍රී ලංකාව වගේ පුංචි රටක මේ තාක්ෂණය සඳහා අනුගත වීම ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි කරන්නේ. ඒක නිසා ඒක දුෂ්කර වෙනවා. ඒක නිසා මේවා අපිට මගහරව ගන්න පුළුවන් ගැටලු තමයි මේවා තියෙන්නේ. දක්ෂ ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? නිරන්තරයෙන්ම තම මේ ව්‍යාපාරයේ තියෙන අභ්‍යන්තර පරිසර හා බාහිර පරිසර පිළිබඳ අවධානය යොමු කරගන්නවා. ඒ නිසා ඒ ව්‍යාපාරයේ පරිසරයේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන ශක්තියින් හා අවස්ථා ව්‍යාපාරයේ වර්ධනය සඳහා යොදා ගන්න අතර දුර්වලතා හා තර්ජන වලට මුහුණ දෙමින් හෝ මැඩ පවත්වමින් ව්‍යාපාරයේ අනාගතය සුරක්ෂිතව කරගන්න මේ දක්ෂ ව්‍යාපාරිකයාට හැකියාව ලැබිලා තියෙනවා. අපේ 10 වසරේ නියමිත කොමර්ස් පාඩම් මාලාවේ දෙවැනි පාඩම අපි ඔන්න ඔය විදිහට ඉවර කරනවා. ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ ලොකු දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේම ඔයාලට තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ඒවා පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ වගේම තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවන්ට උදව් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් share කරන්න අමතක කරන්න එපා. ඔන්න ඔය විදිහට අපේ දවසේදී අද දවසේ තියෙන පාඩම ඉවර වෙනවා. මේ වගේ තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. අද අපි ඉල්ලෙන්න ඔයගලන්ට සුබ දවසක්. ආයුබෝවන්. We are heroes tonight. We will fly above the sky. We are heroes tonight.